තරම් බුදුන් වහන්සේ මේක තව සියුම් කරලා පෙන්නනවා. ගැඹුරුම දෙයක් පෙන්නනවා. මොකද්ද ඒ? විශ්වයේ තියෙන සත්‍ය ස්වභාවයේ සමානයි. ඊටාම ගැඹුරු න්‍යායක් මේක. ඊටාම ගැඹුරු න්‍යායක්. මේ සත්‍ය ස්වභාවයේ මුළු විශ්වයේම තියෙනවා. ඒක සුද්දාෂ්ටකය කියලා බුදුන් වහන්සේ අපිට දුන්නානේ. සුද්දාෂ්ටකය කියලා දුන්නානේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටකය කියලා. ඒ සුද්දාෂ්ටකය කිව්වේ පරමාණුවට වැඩිය අපි කිව්වනේ දැන් 10 ගුණයක් බෙදන්න ඕනි කියලා. ඒක ශක්ති ස්වභාවයක්. ඒක පෙන්වන්න බෑ කියලා කාටවත්. ඒක විද්‍යාගාරයට කවදාවත් ගන්න බෑ කියලා කිව්වා. හැබැයි ඒකේ තියෙන මැජික් එක තමයි ඒක සකස් වෙනවා කියලා කිව්වනේ. ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ කියන මේ කියන රූප කලාපය කියන ඒකකේ ඒකෙන්නේ එතකොට ශබ්දේ හැදිලා තියෙන්නේ. ඒකෙන්නේ එතකොට වර්ණේ හැදිලා තියෙන්නේ. ඒකෙන්නේ එතකොට මේ ගන්ධේ හැදිලා තියෙන්නේ. ඒකෙන්නේ එතකොට මේ හැම දෙයක්ම තියෙන. ඒක චිත්ත ස්වභාවයක්නේ. ඒකෙන්නේ එතකොට සිත හැදිලා තියෙන්නේ. ශක්ති ස්වභාවයක්නේ. අපට තේරෙනවද ඒ කියන එක? එතකොට මේක වෙනස් වෙනවනේ. මේක සම්භූත වෙනවනේ. සකස් වෙනවනේ. දැන් ඔන්න මේ උපමාව හොඳට පරිස්සමින් අහන්න. දැන් මේ උපමා දෙකක් එකට ගන්න වෙනවා. උත්සාහ කරනවා ඔබට මේක පැහැදිලි කරන්න. ඔබ බොහොම පරිස්සමින් අහසන්න. වතුර බඳුනකට ගලක් දානවා. ඔබ දිය ඇල්ලට පනිනවා කියලා ඔබ ස්විමින් pool එකට මැද්දට ළමෙක් පනිනවා කියලා හිතන්න උපමාවකින්. එතකොට දිය වලලු හැදෙනවා. එතකොට කෙරෝලේ තියෙන ස්විමින් pool එකේ කෙරෝලේ තියෙන බිත්තියේ තියෙන වතුර උස්සිලා වැදෙනවනේ. දැන් මැද්දටනේ පනින්නේ ස්විමින් pool එකේ. එතකොට මැද්දට පැන්නට මැද්දේ වතුර ඉස්සිලා පාත් වුණාට මැද්දේ වතුර ගිහිලා අයිනට වදින්නේ නැහනේ. දැන් වතුර බඳුනට ගල මැද්දට දැම්මාම මැද්දේ තියෙන වතුර අයිනට යන්නේ නැහනේ. නමුත් මේ ගල මැද්දට වැටුණාම මෙතන මෙහෙම වලලු හැදිලා අයිනේ තියෙන වතුර නේද අයින්ට ගිහින් වදින්නේ කෙරවලට. ස්විමින් pool එකේ මැද්දට ළමෙක් පැන්නාම ඒ දියවලලු කැරකිලා තරංග විදිහට අයිනේ තියෙන වතුර නේද අයිනට වදින්නේ. එතකොට මේ මැද්දේ තියෙන ඒවා මුකුත් එතනට ගිහිලා නැහැ නේද? මෙතනින් මුකුත් එතනට ගිහිලා නැහැනේ. මෙතන තියෙන එක අංශුවක්වත් මේ වතුර අංශුවක්වත් අතන්ට යන්නේ නැහැනේ. එතන තියෙන වතුරම ඉස්සිලා නේද වදින්නේ. දැන් අහසේ විදුලි කොටනකොට මෙහෙ ජනෙල් හෙල්ලුණාට එතන සිද්ධිය වෙනයිනේ. මෙතන සිද්ධිය වෙනයිනේ. මේ මොකද්ද මේ කියන්නේ යන්නේ? එකම අංශු ටිකක් නම් මුළු විශ්වයේම තියෙන්නේ. මෙතන තියෙන එක මෙතන අංශු සකස් වෙන එකක්, අතන තියෙන එක එතන අංශු සකස් වෙන එකක්. එතනයි මෙතනයි වෙනස්නේ. දැන් තේරෙනවද මේ කියන්නේ අනේක? මැද්දට තියෙන වතුර බඳුනේ මැද්දට ගල වැටුණාට මැද්දේ තියෙන වතුර අතන්ට ගියේ නෑ කියන්නේ. එතන තියෙන ඒවා නම් එතන ඉස්සිලා වැටෙනවා කියන්නේ. එතන සකස් වෙන එකක් නේ තියෙන්නේ. මේ ඔක්කොම අංශු සමානයිනේ. දැන් අපි කියපු විදිහට මුළු විශ්වයේම තියෙන සේරම අංශු වල එකම ස්වභාවයක් නෙති. නමුත් මේකේ මේ න්‍යාම ධර්මයේ අපේ උපමා වැරදිද අපේ උපමා කොයිතරම් දුරට මෙතනට යයිද කියන අපි දන්නේ නැහැ. නමුත් ඔබ මෙතන මැරෙනකොට ඔබේ සිත මැරෙන කලින් අපි හිතමු මැරෙන කලින් අපි ඔබේ දැන් සිත සකස් වෙනවා. අපි මේක ගොඩාක් මීට කලින් මේ ගොඩාක් උපමා පෙන්නලා තියෙනවා, කතා කරලා තියෙනවා. මොකද අපි ඒවා සමහර ඒවා ඔබට ඉදිරිපත් කළා නැහැ. ප්‍රසිද්ධියට දාලත් නැහැ. මේ චිත්ත ස්වභාවයේ ඔබ දැන් අපි කියනවා මෙතන මේ කර්ම විශේෂ වගේ එකක් යනවා දැන් මෙහෙම පැහැදිලි කරනකොට ඒ කියන්නේ ඔබ ඉපදෙනකොට ඔබ පුංචි දරුවා විදිහට එතන ස්වභාවයේ ඊට පස්සේ ඔබ ඒ චිත්ත ස්වභාවයන්නේ මෙතන දැන් අපි කතා කරන්නේ මෙතන සකස් වෙනවා කියලානේ කතා කරන්නේ මෙතන සිස්ටම් එකක් නේ අපි දැන් කතා කරන්නේ. ඒතර මේක වෙනස් වෙනවා කියලානේ අපි කියන්නේ. මෙතන සත්‍ය ස්වභාවයක් නේ දැන් මේ සිත කියන්නේ. ඒතර සිත කියන්නේ සත්‍ය ස්වභාවයක් නේ දැන් ඒක වෙනස් වෙන එකක් නේ. එක විදිහට පවතින එකක් නෙමෙයි. හැබැයි මේ චුතිසිත කියනවානේ අන්තිම මොහොතේ සිතක් ඉපදලා නැති වෙනවනේ. හැබැයි හැම මොහොතෙම මේ සිත ඉපදී නැති වෙන එකක්. පවතින සිතක් නෑ. මේක අපිට මේ ධර්මයේ දකින්න කෙනා දකින්න ඕනේ මේ ගිනි බෝලයක් කියන එක සිතක්.
ගිනි බෝලේ කැරකෙනකොට අපිට සංඛාරයක් තිබුණාට සබ්බ සංඛාරයක් ආවට එහෙම ගොඩක් ආවට එතරම් ආශ්‍රව කෙලස් කියන්නේ. ඒක තමයි තණ්හාමාන දිට්ඨි කියන්නේ. ඒක තමයි ආශ්‍රව කෙලස් හද තණ්හාමාන දිට්ඨි වල ඉන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔය කියන්නේ එකම ශක්ති ස්වභාවය මේක ආශ්‍රව පැත්තටනේ අවසානයේදී එන්නේ. ඒකේ ආශ්‍රව පැත්තටනේ අවසානයේ එන්නේ. එතකොට මේකේ ආශ්‍රව කියන්නේ මණ්ඩිනේ. අර තේ බීලා ඉවරනහම මණ්ඩි ටික තියෙන. ඒ වගේ කෙලස් මණ්ඩිනේ. රාග දේශ මොහ කෙලස් වල මණ්ඩිනේ. ඒ කියන්නේ ඉතුරු වෙන අවශේෂනේ. දැන් නිර්වශේෂ විරාග නිරෝධයක් තමයි බුදුන් වහන්සේ එළියේ දෙන්නේ. නමුත් මේක අවශේෂයක් වුණොත් ඒ කියන්නේ මේකේ ධර්මයේ දන්නේ නැති කෙනාට ලෝකේ තියෙනවා කියලා හිතෙනවා. මම මැරෙනවා කියලා හිතනවා. එතකොට එයාට කම්පනයක් එනවා. එතකොට ඒ සංඥානේ මේ සේරම සංඥාවෙන්නේ දැනෙන්නේ. ඒ සංඥාව තමයි ශක්තිය කියන්නේ. එතකොට එතන යා මැරිලා තියෙන්නේ ලෝකේ තියෙද්දි නේද? එයාට ලෝකේ තිබුණා නේද? එයා මැරෙනකොටත් ලෝකේ තියෙනව නේද? එතකොට චිත්ත ස්වභාවය තුළ ලෝකයක් මැවෙනව නේද? ඒ චිත්ත ස්වභාවය තුළ යාගේ ලෝකයක් එයා ඉන්නකොට ලෝකයක් මැවිලා තිබුණා නේද? එතකොට මේ ශක්ති ස්වභාවයේ සකස් වෙන එකක්. තේරුණා නෑනේ? මේ ශක්ති ස්වභාවයේ සකස් වෙන එකක්. ඒ කියන්නේ මෙයාට මේ ලෝකේ තියනවා කියන්නේ තියනවම තමයි. ඇයි විශ්වයේ කොතනද මෙතන වතුර අතන්ට ගියේ නෑ. අතන ඒවා එතනම අංශු එතන සකස් වුණා වගේ කොතන හරි සකස් වෙනවා. කොතන හරි සකස් වෙනවා ඒක. ඇයි එහෙම කියන්නේ? ඒ තේරුන්නේ නැද්ද? මෙතනින් කවුරුත් මරණට පස්සේ යනවා නෙමෙයි. මෙතන අංශු මෙතනමයි. සකස් වෙනව නැති වුණා. නමුත් තව තැනක මේ ස්වභාවයට සමාන ස්වභාවයක් තිබ්බොත් සකස් වෙනවා. අතන විදුලි කොටනකොට මෙතන ජනෙල් හැල්ලෙන්නේ මේ අංශු ස්වභාව සමාන තැන්වල සකස් වෙනවා. මේක ෆ්‍රීකවන්සි එකක් කිව්වේ ඒකයි. මෙතන සිරස අල්ලනවනේ. තව තැනකට ගිහිල්ලා සිරස අල්ලන්න පුළුවන්. ෆ්‍රීකවන්සි එක සමානයි. සකස් වෙන එකක්. ශක්ති ස්වභාවයේ සකස් වෙන එකක්. ස්කන්ධය කියන කතාව අතිශයින් ගැඹීර කතාවක්, ගැඹුරු කතාවක්. මේ කියන කතාව අභිඥාලාභීන් කියලා අපි තිස්සම අපි ওই වචනෙටම දාන්න ඕනේ. ඔබ මහා ඥානයකට, මහා අභිඥාවකට සකස් වෙන එකක්. මේක අපි කියන්නේ ඔබට ගන්න කියලා, අපි කියන්නේ ඔබට පිළිගන්න කියලා, අපි කියන්නේ ඔබට මේක බාර ගන්න කියලා. අපි කියන්නේ ඔබ මේක දරා ගන්න. ඔබ යම් දවසක මේවා හොඳින් යන්න ග්‍රහණේ ගැඹුරින් ගැඹුරට යන්න අධ්‍යයනය කර සත්‍ය හොයන්න ඔබට දැනේ කවදා හරි. එහෙම දැනුනොත් එදාට බාර ගන්න. ඒ තාක් මේක දැනුමට විතරක් ගන්න. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුදුන් වහන්සේම ඒ දේශනා කරන ආකාරයටම තමයි අපිත් කියන්නේ. මේ සත්‍යම බව ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන තෙක් කිසි කෙනෙක් බාර ගන්න එපා. නමුත් මේ අපිට දැනෙන දේ, අපට ප්‍රත්‍යක්ෂ දේ අප ඔබට හෙලි කරනවා පමණයි. මෙතන කර්ම વિશે තමයි අපේ ඒ කර්ම વિશે බුදුන් වහන්සේ කතා කරන්න එපා කියලා තියෙන විෂයක්. ඒක අභිඥාවෙන්ම දැකිය යුතු කාරණයක්. ඒ මහා අභිඥාලාභීන්ට පමණයි ඒක සකස් වෙන්නේ. ඔබට කියනවා නම් මෙන්න මෙහෙම ස්වභාවයක් තවත් උපමාවක් අපි ඉදිරිපත් කරන්න. ඔබ හිතන්න මේක පුරාණ බිදම් බික්කවේ කම්මම් බදාම් කියන පැත්තට ඔබ කැමති විදිහට මේව ගලපන්න. නමුත් අපි මේ සිස්ටම් එක පැහැදිලි කරනවා. මේක මොකද්ද වෙන්නේ? කොහොමද නිවන් දකින්නේ? කොහොමද මේකෙන් මිදෙන්නේ කියන එක පැහැදිලි කරනවා පමණයි. එතකොට මෙතන බුදුන් වහන්සේම පමණයි අතර මේක සකස් වෙන ස්වභාවයෙන් මිදීමක් ගැන පෙන්නන්නේ. එතන පුජ්‍යලේඛී කතාවක් නැහැ. පළවෙනි එක ආත්ම කතා නැහැ මේ කතාව. මේකේ තියෙන්නේ සිස්ටම් එකක්. මේකේ තියෙන්නේ ආත්මීය සිත්. දැන් ඔබ හිතනවා දැන් සාමාන්‍ය මිනිස්සෙකුට මේවා සාමාන්‍ය නොමුකුත් දන්නේ නැති නොතේරෙන සාමාන්‍ය මිනිස්සෙකුට ගැඹුරට යන්න බැරි කෙනෙකුට අපි කියනවා මේ දිව්‍ය ලෝකයක් ගැන, මේ නිරයක් ගැන, මේ වගේ අමුතු දේවල් ටිකක් අපි කියනවා. එතකොට මෙන්න මේක හොඳට බලන්න. එතකොට මේතන සුකුම සත්‍ය සංඥාවක් තියෙන්නේ. මේ සංඥාවක් මෙතන තියෙන්නේ සකස් වෙන්නේ. ඒ සංඥාව ලෝභය වැඩි වෙනකොට, රාගය වැඩි වෙනකොට, ද්වේෂය වැඩි වෙනකොට, ගින්න වැඩි වෙනකොට මේකේ වෝල්ටීයතාවය වැඩි වෙනවා. මේ දැන් අපි කියනවානේ දැන් විද්‍යුතේට වෝල්ටීයතාවයක් තියෙනවා. විද්‍යුතේ ඒකකයක් තියෙනවා. මේකේ ශක්තියේ තියෙනවා ඒකකයක් ඔබේ චිත්ත ශක්තියට. ඒ ඒකකයේ වැඩි වෙනවා. ඒ ඒකකයේ වැඩි වුණොත් ඒක දැවීම වැඩි. දැවීම වැඩි වුණොත් තමයි ඔබට ඒ දැවීම අනුව තමයි මේව සකස් වෙන්නේ. ඒක සකස් වෙන්නේ සිතක. ඉස්සල ඒක දකින්න සංකාරයක්. ඒ සංකාරය ඔබ හිතන දෙයක්.
ඔබ සිතන චිත්තයක්. ඒ චිත්තය තුළ ඔබගේ චිත්ත ස්වභාවය තුළ සකස් වෙන ඒ චිත්ත ස්වභාවය තුළ ඒක තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන දැවීම ඔබට නවත්තන්න බෑ. ඔබට නවත්තන්න බෑ. දැන් ඔබ යම්කිසි දෙයකට ආස වෙනවා. ලොකු ආසාවක් ඇති වෙනවා. ඔබ අපිටම මොනවට හරි සල්ලි වලට හරි මොනවා ලොකු ආසාවක්. ආසාව කියන්නේ ගින්නක්. ඒක රාග ගින්න. ඒකයි බුදුන් වහන්සේ දෙපැත්තෙම ගින්නක් තියෙන්නේ. ද්වේෂයත් ගින්න. ඔබට මහා තරහක් එනවා. කවුරු හරි මරන්න ඕනි කියලා. ඒ මරන්න ඕනි කියලා එන තරහව ගින්නක්. ඒ ගින්න තමයි මේකේ වෝල්ටීයතාවය වැඩි කරන්නේ. ඒ කියන්නේ චිත්ත ශක්තියේ ඒකකේ ශක්තිය තීව්‍රතාවය වැඩි කරන්නේ. ඒතකොට ඒ තීව්‍රතාවය වැඩි වෙන විදිහට තමයි ඔබගේ නැවත සකස් වීම සිද්ධ වෙන්නේ. නැවත සකස් වීම කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ඔබ කියලා කෙනෙක් නෙමෙයි. මේ සංඥාව. චිත්ත සංඥාව සකස් වෙනවා. චිත්ත සංඥා චිත්ත ශක්තිය සකස් වීමක් තියෙනවා. ඒකයි ස්කන්ධය කියලා කියන්නේ. ඒක ස්කන්ධයක්. ස්කන්ධය සකස් වෙන්නේ ඔතනින්. ඒ ස්කන්ධේ පෙර කර්මෙන් සකස් වෙනවා කිව්වේ ඒකයි. ධර්මයේ තුල ඔබට එහෙම අහන්න ලැබෙනවා. පුරාණ මිදං බික්කෝහේ කම්මමලාම කියලා නමුත් ඔබට අහන්න වෙනවා මේ ස්කන්ධේ පෙර කර්මෙන් සකස් වෙන. මේක සාස්ත්‍රීය කිව්වේ ඒකයි. පුංචි දරුවා සාස්ත්‍රීය කිව්වේ ඒකයි. ප්‍රභාස්වර සිතට එනකොට ඒ සාස්ත්‍රීය කිව්වේ ඒකයි. ඒක සකස් වෙනවා කියන එක. සකස් වෙනවා කියන්නේ ඇලෙනවා කියන එක. ඒ ශක්තිය නැවත ඇලෙනවා කියන එක. ඇලෙන හේතු තියෙනවා කියන එක. ඒතකොට ඒක අනුව තමයි ඔබගේ මේ චිත්ත ස්වභාවයේ අනුව තියෙන රූප සටහන අනුව තමයි ඒක ගැලපෙන්නේ. ඒ චිත්ත ස්වභාවයේ තියෙන රූප සටහන වල එකකට තමයි ඒ තීව්‍රතාවය සෙට් වෙන්නේ. ඒක නිසා තමයි ඔය චිත්ත ස්වභාවයේ තියෙන රූප සටහන වල තියෙන එකක් තමයි එකට එකතු වෙන්නේ. අවසාන චිත්ත ස්වභාවයේ සකස් වුණු ස්වභාවය ඒ රූපයක් විදිහට තමයි ඉස්මතු වෙන්නේ. ඒ රූපය තමයි ඊට පස්සේ ඔබට කොහේ තිරියන් ලෝකෙකෝ සතෙක් ගාවෝ අර තීව්‍රතාවයේ තියෙන තනකයි හැබැයි ඉන්නේ. හැබැයි තීව්‍රතාවයට ආදේශ කරන රූපයක් එනවා. ඒ රූපයත් එක්ක තමයි මේ මෙතන දැන් මේක තවත් ගොඩාක් ගැඹුරු විෂයක් මේක. ඒක සකස් වෙන්නේ. ශක්ති ස්වභාවය එතන සකස් වෙන්නේ. එතරම් අවකුසේ සකස් වෙනවද? ඔය කතා ගොඩක් ඒවා කියන්න වෙනවා. එතකොට මේ විෂය නෙමෙයි අපේ විෂය. ඒක අපිට කතා කරන්න ඕන එකක් නෙමෙයි. කර්ම විෂය ගැන වැඩි කතා කරන්නේ නැතුව ඉන්නේ බුදුන් වහන්සේ. එහෙම සමහර වෙලාවට ඒකෙන් මොකක් හරි හේතුවක් නිසායි කියන්නේ. ඒක නිසා අපි ඒවා කියන්නේ නැහැ. නමුත් මේවා අභිඥා ඥානෙට හසු වෙන්නේ. ඥානට ගොඩාක් ඒවා අභිඥාවෙන් දකින්න පුළුවන්. නමුත් ඒවා හොඳට ගලපන්න ඕනේ. හොඳට පීර යන්න ඕනේ. මෙන්න මේ ස්වභාවයේ කර්ම විශේෂ පැත්තටයි මේක තියෙන්නේ. මේකෙම ඔබ තව ස්වභාවයක් දකින්න. ඒ කියන්නේ ඔබ පින් කරනකොට දැන් මේ අපි කියන්නේ චිත්ත ශක්තියක් කියලා. ඒකට අම්සි ඒකකයක් කියලා. අපි කියන්නේ මේක රාගය වැඩි වෙනකොට වැඩි වෙනවා, ද්වේෂය වැඩි වෙනකොට වැඩි වෙනවා කියලා. අපි කියන්නේ රාග දේශ මොහ තුනී වෙනකොට මේ ශක්ති ස්වභාවය තුනී වෙලා මෙතන ශුන්‍යතාවයට එනවා කියලා. ඒක තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක අවබෝධය තුලින් එන්නේ. දැන් කෙනෙක් නැති බව අවබෝධ වෙනකොටම සෝතාපන්න වෙනවා කියන්නේ පටිසෝතේනේ. අනුසෝතේ නෙමෙයිනේ. සෝවාන් වෙනවා කියන්නේ. පටිසෝතේට එනවා කියන්නේ මේ ගිනි වලල්ල කැරකෙන එක නවතින්න ගන්නවානේ. සංඛාර මේ උපේක්ෂාවට එනවා කියන්නේ ඒකයි සබ්බ සංඛාර සමතේට එනවා කියන්නේ ගිනි වලල්ල කැරකෙන එක නවතින්න එනවානේ. ගිනි වලල්ල කැරකෙන එක නවතින්න එනවා කියන්නේ චිත්ත ශක්තිය එනවානේ. තණ්හක්කයෝ කියලා තන්ටයි එන්නේ. ඔබ හිතුවේ නැතුණා. ඒ කියන්නේ දර්ශන සමාපත්තිය තුලින් ඔබට ඒ කියන්නේ මේ සසර කතාවක් කියනවනේ. සසර කතාව කියන්නේ හේතුව ඕකයි. ඒ කියන්නේ මරි උපදින සසර කතාවක් කියන්නේ හේතුව ඒකේ ශක්ති ස්වභාවයක් ඒකේ ඔබටම පාලනය කරන්න බැරි විශාල ශක්ති ස්වභාවයක් ඔබ ගාව තියෙනවා. ඒ ශක්ති ස්වභාවයේ ගොඩ නැගෙන විශාල එහෙම කතා ගොඩාක් ඔබට කියන්න පුළුවන්. මේ ගියාත්ම ඕම ගොඩාක් ඒවා කියන්න පුළුවන්. නමුත් ඒවා අපි පැත්තකින් තියමු. පැත්තකින් තියලා මේ ශක්ති ස්වභාවයක් තියෙනවනේ දැන් මෙතන. මේ ශක්ති ස්වභාවයක් තියෙනවනේ දැන් මෙතන. දැන් මේ චිත්ත ශක්ති ස්වභාවය ගැන අපි කතා කරන්නේ. අපි මෙන්න මේ චිත්ත ශක්ති ස්වභාවය අතිශයින් ගැඹුරු මාතෘකාවක් මේ කියන්නේ. දැන් අපි තමු ඔබ මේ රාග දේශ මොහෙන්නේ මේ චිත්ත ශක්ති ස්වභාවය හැදෙන්නේ. ඒ රාග දේශ මොහ තුනී වෙනවා සිත ස්වභාවය නැද. නමුත් ඔබ සෝවාන් වෙනකොට ඔබ දර්ශන සමාපත්තිය ලැබනකොට සත්‍ය අවබෝධ වෙනකොට පරම සත්‍ය අවබෝධ වෙනකොට ඔබ මේ බාහිර ලෝකේ බොරුවක් කියලා දකිනවා. ඒක හැදෙන එකක් කියලා. ඒක පවතින එකක් නෙමෙයි. ඔබ
ඒක සිතුවත් සකස් වෙනවා කියලා දකිනවනේ. ඒක රැවටුනොත් සකස් වෙනවා කියලා දකිනවනේ. සත්‍ය දකිනවනේ. සත්‍ය නම් වෙන්නේ මෙහෙමයි කියලා දකිනවනේ. බාහිර ඇත්ත නෙමෙයි, සිතත් ඇත්ත නෙමෙයි. මේක මායාවක් කියලා ඔබ දකිනවනේ. මේක හේතු තිනකොට තියෙනවා, හේතු නැතුනොත් නැති වෙනවා. හේතු තිබ්බොත් සකස් වෙනවා, නැති වෙනවා. මේක ඇත්ත දැක්කොත් සකස් වෙන්නේ නැහැ. ඇත්ත කතාව. ශක්තිය ශුන්‍යත්වයට යනවා, සත්‍ය සකස් වෙන්නේ නැහැ. එහෙම වුණොත් නැවත උපදින්නේ නැහැ. ඕකනේ ඇත්ත කතාව. දැන් මෙතනට ලෝභ දේශ මොහ දැන් මේ සත්‍ය දැනගන්නවා කියන්නේ මේ සත්‍ය දැනගන්නවා කියන්නේ ඔබ නැවත බාහිරට එකතු වෙන්නේ නැහැනේ. බාහිර ඇත්ත වෙන්නේ නැහැනේ. ශක්තිය දැන් මෙතන ජනිත වෙන්නේ නැති වෙනවානේ. මේ ක්‍රියාසිත උපදිනවානේ. ක්‍රියාසිත උපදිනවා කියන්නේ මේ කර්ම විපාක නැහැනේ. කර්ම විපාක නැති වෙනවානේ. එතකොට වෙන්නේ මේ සත්‍ය අවබෝධ වෙනකොට මේ සත්‍ය අවබෝධ වීමත් සමග ඔබ බාහිර මිදිලානේ. දැන් කම්පණය වෙන්නේ නැහැනේ. කම්පණය වෙන්න අංශ දෙකක් එපයි. දැන් එතකොට කෙනෙක් පුජ්‍යලෙක් ඉන්නවා කියන එක එන්නේ නැහැනේ. එතකොට බාහිර මේ දැන් එන අරමුණු හැම එකකම අරමුණනේ සිත කියන්නේ. අරමුණු වලින් මේක දැන් මේකට මේ කරන්ට් එක එන්නේ. ඒ කියන්නේ මේකට ශක්තිය උපදින්න අරමුණු වල ඉන්නේ. දැන් බැටරියට අපි කියනවානේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වගේ ඔබට දැන් එන අරමුණු වලින් තමයි බාහිර තියනවා කියලා ගත්තොත් තමයි මෙහෙන් ආසාවක් උපදින්නේ. බාහිර තියනවා කියලා ගත්තොත් ආසාවක් ඉපදුනොත් ශක්තිය උපදිනවා. ඒ ශක්තිය එතකොට වැඩි වෙනවා. එතකොට මේකේ බාහිර තියනවා කියලා ගත්තොත් ද්වේෂයක් ඉපදුනොත් ඒකෙන්නේ මේ දැන් මේ වෝල්ටීයතාවය එන්නේ වැඩි වෙන්නේ. කරන්ට් එක වැඩි වෙන්නේ අඩු වෙන්නේ. එතකොට එහෙම වුණොත් නේ ඔබට මේ නැවත උපදින්න ශක්තිය සකස් වෙන්නේ. රාග දේශ මොහ කියන්නේ මෙන්න මේකනේ. රාගයයි ද්වේෂයයි මේකේ යන්නේ. දැන් එතකොට මේකෙන් මේ රාග දේශ මොහනේ මේකේ සම්මත වෙන නමුත් රාග දේශ මොහ ඒක එහෙම නැති කරන එකක්ද ඔබ හොඳට බලන්න. සත්‍ය දකින්නකොට බාහිර ඇත්තක් නොවනකොට මේකේ ඇලෙන්න රාගයක්වත් ද්වේෂයක්වත් ඇති වෙන්නේ නැහැනේ. එනේන අරමුණ මිදෙනවානේ. අරමුණ එනේන අරමුණෙන්නේ මේක හැදෙන්නේ. එනේන අරමුණෙන්නේ දැන් මේ රාගදේශ වලින් හැදෙන්නේ. දැන් රාගදේශ ඇති වෙන නම් බාහිර දෙයක් තියෙන්න ඕනනේ. පොතක් හරි තිබ්බොත් මේකට ආසාවක් ඇති වෙන්නේ. බාහිර ළමෙක් හරි හිටියොත් නේ ආසාවක් ඇති වෙන්නේ. බාහිර ගහක් හරි තිබ්බොත් නේ ආසාවක් ඇති වෙන්නේ. හැබැයි බාහිර එහෙම දෙයක් නැහැ කියලා අවබෝධ වෙනකොට බාහිරත් එක්ක කම්පණය නැති වෙනකොට සිතේ ආසාව නැති වෙනවනේ. සිතේ ද්වේෂේ ලෝභය නැති වෙනවනේ. ඒ රාග දේශ මොහ නැති වෙනවා කියන්නේ වෝල්ටීයතා චිත්ත ශක්තිය නැති වෙනවා ශුන්‍ය කරා යනවනේ. අන්න ඒකනේ රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ කියලා නිබ්බානෝ කියලා පෙන්නන්නේ. එහෙමනම් මේකේ සත්‍ය දකින්න තැනයි මෙයාගේ මේ සේරගෙම මිදීම තියෙන්නේ. ඒ තාක් මේ ශක්තිය කියන්නේම ලෝභය ද්වේෂය කියන්නේම මේ මෙතන තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ චිත්ත ශක්තිය තියෙන තාක්කල් මේකේ නැතිවීමක් වෙන්නේ නැහැ කියන එකනේ. මේ ශක්ති ස්වභාවය ලෝකයේම තියෙන විශ්වයේම තියෙන ශක්ති ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ ශක්ති ස්වභාවය කියන්නේ මෙහෙම ශක්ති ස්වභාවයකුත් නෙමෙයි. මේක කිව්වොත් මේක අංශු ටිකක් ඒ ශක්ති ස්වභාවය තිබ්බොත් සකස් වෙනවා. අංශු ටිකක්. ඒ කියන්නේ මේ සුද්දාෂ්ටක කියන්නේ අංශු ටිකක් මුළු විශ්වයේම එකම ස්වභාවයක්. එකම අංශු ස්වභාවකින් දක්වොත් අපිට උපමාවක් විදියට ඒක හේතු තිබ්බොත් සකස් වෙනවා. හේතු නැතුන් නැති වෙනවා. ඒක හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති කියන්නේ. දැන් බලන්න සේලාතරණේ කියනවානේ නහිදා අත්තකතම් බිම්බන් නහිදම් පරකතම් අගං කියලා. මේ සේලාතරණියගේ මේ සේලා සූත්‍රය තුල සංයුත්තනේ කාය ඔබ දැක්කොත් ඔබට නහිදං අත්තකතම් බිම්බන් නහිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. දැන් මේ බාන අපි සම්පූර්ණයෙන් බලුවොත් යත අඤ්‍යතරං බීජං කෙත්තේත උත්තං විරුහති පඨවි රසංජ ආගම්ම සිනේහංච පදුහයන් එවං කන්දාච ධාතුයෝ චච ආයතන ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධෝ. එතකොට හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධෝ කියලා. දැන් එතකොට නහිදං අත්තකතම් බිම්බන් නහිදං පරකතං අගං කියනකොට මේ ප්‍රතිබිම්බේ තමා විසින් හැදුවා නෙවෙයි. වෙන අයෙක් විසින් හැදුවා නෙවෙයි. නහිදං අත්තකතම් බිම්බන් නහිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතු ඇති වෙන විට ඇති වෙනවා හේතු නැති වෙන විට නැති වෙනවා. එක්තරා බීජයක් කෙතක පැල කරනවා නම් පෘථිවි සාරයත් දිය සීරාවත් අවශ්‍ය වේ. ඒ උපමාවක් කියන්නේ යත අඤ්‍යතරං බීජං කෙත්තා උත්තං විරුහති පඨවි රසංච ආගම්ම සිනේහංච තදුහයන්. එක්තරා බීජයක් කෙතක පැල කරනවා නම් පඨවි සාරයත් දිය සාරයත් පෘථිවි සාරයත් දිය සාරයත් අවශ්‍ය වේ. අනේ උපමාව පෙන්නනවා. ඒ කියන්නේ බීජයක් පැලවෙන්න නම්
දැන් අපිට බීජයක් පැලවෙන්න නම් ඔබ අර කොස් ඇටේ උපමා ගත්තොත් ඒක දැම්මොත් පොළවට පෘථිවි සාරයේ හරි දිය සීරාව හරි නැති වුණොත් මේ බීජය පැලවෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ උපමාවක් තමයි පෙන්නන්නේ. දිය සීරාව වතුර නැතුව පැලවෙන්නේ නැහනේ බීජයක් තිබුණාට. එතකොටම පෘථිවි සාරයයි වතුරයි මේ අන්තිමට මේ ගහ වගේ ඔක්කොම හදාගෙන යන්නේ. එතකොට පෘථිවි සාරයයි වතුරයි තිබ්බොත්නේ මේ ඔක්කොම පැලවෙන්නේ. පෘථිවි සාරයයි වතුරයි තිබ්බොත් මේ බීජය පැලවෙනවා. මෙන්න මේ වගේ මේ ස්කන්ධයෝද ධාතුයෝද එවං කන්දාච ධාතුයෝ චච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතුභංගා නිරුජ්ජති. එතකොට එවං ස්කන්ධාච ධාතුයෝ කියන්නේ මේ ස්කන්ධයෝද ධාතුයෝද පංචස්කන්ධයත් අටලොස් ධාතුත් මේ ආයතන හේතු නිසා හටගෙන හේතු නැති වෙන විට නැති වේ. ආයතන ධාතු ස්කන්ධ ආයතන ධාතු මෙන්න මේ කතාව තමයි මේ සම්පූර්ණව අපි මේ කතා කරන කතාව. ඒ කියන්නේ ධාතු කියන්නේ මහා භූත. හතරම පඨවි ආපෝ තේජෝ වායු ධාතු මහා භූත. එතකොට ස්කන්ධ කියන්නේ වේදනා සංඥා සංකාර. එතකොට ආයතන කියන්නේ ඔබ මේ අස කන දිව නාසය. එතකොට අස කන දැන් මේ ස්කන්ධ ආයතන ධාතු කියනකොට ඒ අටලොස් ධාතු කියනවානේ චක්කුංච පටිච්ච රූපේච්ච උප්පජ චක්ක. එතකොට අසත් රූපයත් ඇසේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියන්නේත් ඕකම තමයි. ඒ කියන්නේ ඇස කියන්නේ ආයතන ධාතු ටික. එතකොට රූප ධාතු කියන්නේ එතකොට මහා භූතරහ ධාතු ටික. එතකොට රූප චක්කු ධාතු එතකොට රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියන්නේ මේ නිසා හටගත්ත අර විඤ්ඤාණ ධාතු ටික. එතකොට දැන් ඇස කියන්නේ එක උපමාවක්නේ. එහෙම ගත්තොත් එතකොට වර්ණ ශබ්ද ගන්ධ වර්ණ ගන්ධ රස ඕජානි. එතකොට මේ ධාතු ටිකත් එතකොට මේ කතාවේ තියෙන්නේ ආයතන ටිකක්නේ. එතකොට ඇසක් තියෙන ඇසක් හැදෙන්නේ ආලෝකයක් තිබ්බොත්නේ. එහෙම වුණොත්නේ ඔබට වර්ණයක් පේන්නේ. එතකොට මේ ආයතන ටිකයි මේ ධාතු ටිකයි ස්කන්ධය කියන්නේ මේක දැනගත්ත විඥානයනේ වේදනා සංඥා සංකාරනේ විඥානෙන් දැනගන්නේ. සිත හැදෙන්නෙත් එතකොට ආලෝකයක් තියෙන්නෙත් තිබුණොත් එතකොට මේ ආයතන තිබුණොත් තමයි සිත හැදෙන්නේ. තව විදියකින් කියනවා නම් නාමයක් රූපයත් ඒකම තමයි මේ කියන්නේ. නාමය කියන්නේ ස්කන්ධ ටික, රූපය කියන්නේ බාහිර තියනවා කියලා ගත්ත ටික. මේ දෙක ගැට ගැවුනොත් ආයතන ටික හැදුනොත් ඒ කියන්නේ මෙතන සිත කියන එක හැදෙනවා කියන එක. ඒකම තමයි මේ පෙන්නන්නේ. පංචස්කන්ධයත් අටලෝ ධාතුත් මේ ආයතනත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතු තිබ්බොත් හට ගන්නවා, හේතු නැතුනොත් නැති වෙනවා. එතකොට මේ නහිදං අත්තකතම් බිම්බං නහිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන්නේ මේක තමා විසින් හැදුවත් නෙමෙයි, වෙන අයෙක් විසින් හැදුවත් නෙමෙයි. හේතු තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. කවුරුත් කරන එකක් නෙමෙයි කියලා. සබහාදහම සංසිද්ධියක් බව මේක හොඳටම මේ සූත්‍රය තුල පෙන්නනවා. හේතුඵල ධම කියන්නේ ඕකනේ. හේතුඵල ධම තුල දෙයක් නැහැනේ. හේතුඵල ධම තුල දෙයක් නැහැ. ඒ කියන්නේ දෙයක් තියනවා කියලා නැහැ. එතකොට හේතු තිබ්බොත් තියනවා, හේතු නැතුනොත් නැති වෙනවා. ආලෝකයේ ආවොත් පේනවා, ආලෝකේ නැත්තම් පේන්නේ නැහැ. ඔන්න ඔය සිතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. හේතු තියෙනකොට සකස් වෙනවා සිතක්, හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට සිතක් කියලා දෙයක් නැහැ. නම් මේක තමයි ඇත්තටම සිතේ ආරම්භක කතාව. දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? අන්න තියෙනවා කියලා ගත්තොත් තමයි බීජේ පැලවෙන්නේ. එහෙම වුණොත් තමයි කොස්සටේ පැලවෙලා මහා වෘක්ෂය හැදුනා වගේ වෙන්නේ. එතකොට තමයි මේ සිතක් කියන එකක් තියෙනවා කියලා ගත්තොත් තමයි අපිට දුකක් තියෙනවා, සැපක් තියෙනවා, රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර තියෙනවා කියලා ගත්තොත්. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත්. එතකොට අපිට ඉරිසියාවක් තියෙනවා, වෛරය තියෙනවා, දුක තියෙනවා, සැප තියෙනවා. එතකොට මරණයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. එතකොට මේ සේරම අපේ මේ දුක් විඳින්නේ මරණයක් තියෙන. දැන් මේ සේරම අපිට දෙයක් තියෙනවා කියලා ගත්තා. එතකොට මේ ඇත්ත දකින කෙනාට එහෙම දෙයක් නැහැ. ඒකෙන් මිදෙනවා. එතකොට ඇත්ත දකින කෙනා මේ සියල්ලෙන් මිදෙනවා. හේතුඵල ධර්ම අවබෝධ කරගෙන ගත්ත කෙනා සියල්ලෙන් මිදෙනවා. රැවටෙන කෙනා සියල්ලම තියනවා කියලා ගත්ත කවමින්
නැවත සකස් වෙන්න හේතු උපදිනවා. ඉතින් ඒක තමයි දුකට හේතු වෙන්නේ, ලෝභ දේශයට හේතු වෙන්නේ. ඒකම තමයි නැවත මේ යන්නේ නැවත මේ සකස් වෙවි යන ගමන. ඉතින් මේකේ තවත් ගැඹුරුයි මොගරාජ සූත්‍රයට ගියාම ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජා සදාසතෝ අත්තානුදිට්ඨින් ඌහච්ච ඒවං මච්චු තරෝසියා ඒවං ලෝකං අවේකන්තං මච්චු රාජා නපස්සති මොගරාජ හැමකල්ලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව හිස් ලෙස බලව ආත්ම අනුවගිය දෘෂ්ටිය මුලින් උපුටා දමනු. ඒ මුලින් උපුටා දැමීම තුලින්ය මායාවෙන් එතරවන්නේ. මේ ආකාරයෙන් ලෝකයේ දෙස බැලිය යුතු වන්නේ. ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදාසතෝ අත්තානුදිට්ඨින් ඌහච්ච ඒවං මච්චු තරෝසියා ඒවං ලෝකං අවේකන්තං මච්චු රාජා නපස්සති. ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ කිය ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදාසතෝ අත්තානුදිට්ඨින් ආත්මය අනුගේ දෘෂ්ටිය සිදලන්න කියන්නේ අත්තානුදිට්ඨින් ඌහච්ච ඒවං මච්චු තරෝසියා ඒ මොනොත් තමයි මායя ජය ගන්න. මේ ආත්ම දෘෂ්ටියම තමයි තියනවා කියලා ගත්ත එකම තමයි ඇත්තටම ඒකම තමයි මායя. දැන් නැති දෙයක් තියනවා කියලා ගත්ත එකම තමයි ස්පාක් එක. කරන්ට් එක උපදින්නේ. මෙතන දෘෂ්ටියක් තියෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටියක් ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන නැති දෙයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ කලින් තිබුණු දෙයක් නෙමෙයි. මේ දැන් සකස් වෙන්නේ. මේ දැන් ඔබට සිතට අරමුණක් එනකොට මේ දැන් සිතට අරමුණ එනකොට දැන් ඒ අරමුණට ඔබ ඇලෙනවා නම් ඒ අරමුණ ඔබට අරමුණක් එනවා කියන්නේ දැන් අපි දැන් ඔබට වර්ණයක් පේනවා. ඒ වර්ණයට ඔබ වර්ණයක් පේනකොට ඒ වර්ණයට ඔබ ඇලෙනවා නම් ඒ වර්ණේ තියෙනවා කියලා ඔබට තියෙනවා වෙනවනේ. දැන් වර්ණයක් තියෙනවා. දැන් පොතක් පේනවා. හැඩතලයක් එනවා. ඒක පොතක් තියෙනවා. මොකක් හරි තියෙනවනේ. තියෙනවා කියන එකම තමයි දෘෂ්ටිය. ඒකම තමයි මායාව. ඒකම තමයි බොරුව. ඒක තිබුණොත් ඔබ ඒක ඇලෙනවා එක්ක ගැටෙනවා. එක්ක ඒක ඔබ කැමති වෙලා එක්ක ඔබ අකමැති වෙලා. ඒ උතරම තමයි ගින්න තියෙන්නේ. උතරම තමයි මේ චිත්තේ තියෙන්නේ. සිත තියෙන්නේ. එතරම් තමයි ඔබ කියන කෙනායි. එතරම් තමයි ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. එතරම් තමයි ඔබ මේ හැම කතාවකම උපදින්නේ ඔතනින්. එතන තමයි නාම රූප පත්‍ය විඥාන කියන මහා නිදානේ තියෙන්නේ. එතනින් තමයි මේ හැම දෙයක්ම තියෙනවා කියලා ගැනීම තුළයි තියෙන්නේ. ඉතින් පරයය පේනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියන්නේ පරයය තුළ අසත් රූපයත් ඇසේ විඥාන නිසා හටගත්ත ප්‍රතිබිම්බේ ස්පර්ශය මනසින් ඒක ඊට පස්සේ ඒක පෙරමතකෙන් ගලපා බැනීම ඒක දෙයක් පොතක් කියලා හමු වීම ඒක තමයි පස්සපච්චා වේදනා යම් වේදිත සංජානාති යම් සංජානාතම් විතක්කේති යම් විතක්කේතම් විජානාති බාහිරට රැවටීම බාහිර නැවත අල්ලා ගැනීම. දැන් මෙතන ඇසට හැඩතලයක් එනකොට හැඩතලේ ඇස අඳුරන්නේ නැහැ. ඇස මස් හැට පේන්නේ නැහැ වගේ මේ ඇහැට පේන්නේ. නමුත් ඒක මනෝවිඤ්ඤාණය කියන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේකත් සකස් වෙන එක. එතරම් සකස් වෙන නැති වෙන එක. එතන මේ සේරම ඇති වෙන නැති වෙන එකක්. කාල නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් කවුරුත් හදුවා නෙමෙයි. තමා විසින් හදුවත් නෙමෙයි. හේතු තියෙනකොට තියෙනවා. එතන නැති වෙනවා. ඒ කතාවම තමයි මේ තියෙන්නේ. මෙතනම සකස් වෙලා නැති වෙන එකක් තියෙන්නේ ඇත්ත කතාව. ඒක තමයි යථාභූත ඥානය. ඇත්ත දකින්නවා නම් එයාට පේනවා මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මෙතනම ඇති වෙලා නැති වෙන එකක්. මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. කොහෙවත් නැති එකක්. මේ දැන් ඇති වෙලා නැති වෙන ස්පාර්ක් එකක්. ෂෝට් වීමක් තියෙනවා කරන්ට් එක වගේ. ඒ කියන්නේ අපිට දෙයක් පේනකොටම අපේ චිත්ත ෂෝට් එකක් තමයි තියෙන්නේ. කරන්ට් එක දැන් ෂෝට් වෙන නෙගටිව් පොසිටිව් වාර දෙක ෂෝට් වුණොත් මොකද වෙන්නේ? ටක් ගාලා එතනින් කරන්ට් එකක් උපදිනවනේ. ස්පාර්ක් වෙනවනේ. ටක් ගාලා ගින්දරක් වගේ එනවනේ. ඒකම තමයි විඥානය කියන්නේ. ඒකම තමයි ඔබ කියන්නේ. සිත කියන්නේ. ඔබ තියනවා කියලා ගන්නවා. ඒකම තමයි ෂෝට් වීම. දැන් බාහිර දැන් නැති දෙයක් අපි ඒ වුණාට ඒක තමයි චිත්ත නියාමේ. චිත්ත නියාමේ ඒක තමයි එතනින් තමයි සිතක් පටන් ගන්න. සිතක් කියලා එකක් නැහැ. ඒක හැදෙන්නේමයි. ඒක අපි අල්ල ගන්න එකක් තියෙනවා. ඒක තියනවා කියලා ගත්තේ නිමයි අල්ලගන්න. මේක සත්‍ය දකිනකම්ම මෙයාට මේකෙන් මිදෙන්න බෑ. මේ ශක්තිය ඇති වෙවි යනවා. ශක්තිය ඇති වෙවි යනකම්ම ඔබ නැවත අන්තිම මොහොතේ ලෝකේ තියෙනවා මම මැරෙනවා කියන තැනටයි යන්නේ. එතනින් ඔබ මේක නැවත සකස් වෙන්න හේතු වෙනවා. මේකේ භයානකමකුත් විශාල භයානකමක් තියෙනවා. මේක ගොඩාක් කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔබ මුලින් අපි හිතමු ඔබ ඉපදෙනකොට මේ මනුස්ස ආත්මික තියෙන ශක්ති ස්වභාවයක් තියෙනවා. ඇත්ත කියන්නේ බෑ. දැන් විඥානේ මනුස්ස ස්වභාවය තුළ තියෙන ශක්ති ස්වභාවයක් තියෙනවා. ඒක නෙමෙයි තිරිසන් සතාගාව තියෙන ශක්ති ස්වභාවය වෙනස්. ඕක එක දැන් ඒ කියන්නේ ඒකේ යම්කිසි වෙනසක් තියෙන නැත්තම් තිරිසන් සතෙක් වෙන්නේ නැහනේ.
ගැහණියෙක් පිරිමියෙක් අතර ගත්තත් එහෙම යම්කිසි මොකක් හෝ සුළු හෝ වෙනසක් නිසානේ එහෙම වෙන්නේ. ඒ ස්වභාවයේ වෙනසක් යම්කිසි සුළු හෝ පත්වීම නිසානේ එහෙම ස්වභාව දෙයකට රූප ස්වභාව දෙයකට පත් වෙලා තියෙන්නේ. ඒකම තියෙනවානේ සත්තු දෙන්නෙක් ගත්තත්. ඒ තියෙන චිත්ත ශක්තියේ තියෙන යම්කිසි ප්‍රභවයේ වොට් එක නැත්නම් ඒ අගය අඩු වැඩි තීව්‍රතාවය අඩු වැඩි වීම මතයි මේ උප්පත්තිය සකස් වීම කියන එකයි මෙතන අපි කියන්නේ. මේ එක දිගට යන විඥානයක්වත් එහෙම එකක් නෙමෙයි. එතන සකස් වෙන නැති වෙන කතාවක්. ඒකයි අපි උපමාව පෙන්වුවේ අර මේ දියබඳුනේ උපමාව පෙන්වුවේ ඒකයි අපි පෙන්වුවේ එතන අංශු සකස් වීමක් යන එකක් නෙමෙයි කියන එක. මැරලා කොහෙවත් එහෙම යන එකක් නෙමෙයි. නමුත් මේක දෘෂ්ටියක් තුලයි තියෙන්නේ. රැවටීමක් තුලයි මේ මායාවක් තුලයි තියෙන්නේ. මේක පුජ්‍යල භාවයෙන් දකින්න එපා, සවිඥානික මනසෙන් දකින්න එපා. දැන් කරන්ට් එක ආත්මයක් නෙමෙයි. කරන්ට් එක සවිඥානික මනසකින් දකින්න අවශ්‍යතාවයක් නැහැනේ ඔබට. ඔබ කරන්ට් එක ආත්මයක් නෙමෙයි කියලා දකිනවනේ. එහෙනම් ඔබේ සිතත් ආත්මයක් නෙමෙයි. දැන් නෙගටිව් පොසිටිව් කරන්ට් එක ආත්මයක් නෙමෙයි නම් ඒක ශක්ති ස්වභාවයක් නම් ඔබේ සිත කොහොමද ආත්මයක් වෙන්නේ? ඒකේ තියෙන ඕකමයි. ස්පාර්ක් වෙනවා. ඒකේ තියෙන ස්වභාව දෙකක්. අතර ස්පාර්ක් වෙන නෙගටිව් පොසිටිව් එක, ඊතර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන. මෙතන තියෙන්නේ දැන් මෙතන නැති දෙයක් තියෙනවා කියන එක. තියෙනවා කියපු ගමන් ෂෝට් එකක්. නැහැ කිව්වොත් ෂෝට් එක නැහැ. ඕක තමයි ඔබට දකින්න ලැබෙනවා අපිට මතක හැටියට මේ දාරුචීර බාහිය සූත්‍රයේ තියෙනවා උදාහරණ වාක්‍යවලක් තියෙනවා සුරාසුර යුද්ධයක් ගැන කතාවක් තියෙනවා ඒකේ අසුරයාගේ බන්ධනය කියලා එකක් කියනවා අසුරයා පරදිනවයි කියනවා මාරයා මේ අසුරයා දිනනවයි කියනවා හැබැයි අසුරයා හිතුවොත් මෙහෙම මම තමයි අසුරයා තමයි හොඳ සුරයා නරකයි කියලා. ඒ හිතීමයි කියනවා බන්ධනේ. ඒකෙන් තමයි කියනවා අසුරයා හිර වෙලා ඉන්නේ. හැබැයි අසුරයා නිකන් හරි හිතුවොත් මම හොඳ නෑ අරයා හොඳයි කියලා ඇත්ත දකින්නවා කියන සත්‍ය දකින්නවා කියනවා. සත්‍ය නම් සුරයාට සත්‍ය පැත්තනේ දීලා තියෙන හොඳයි කියන පැත්තනේ. අසුරයාට දීලා තියෙන නරකයි කියන පැත්තනේ. එහෙමනම් සත්‍ය දකින්නවා කියනවා අසුරයා නරකයි සුරයා හොඳයි කියලා. එහෙම හිතුවොත් එහෙම මේ මාර බන්ධනේ ලිහිනවා කියනවා. එහෙම වුණොත් අසුරයාගේ බන්ධනේ ලිහිනවා කියනවා. මේකම තමයි අපේ තියෙන මාර බන්ධනේ. මේ උපමාවක්. මේව දකින්න මහා නුවණක් ඕනේ. ඒ ඔබට කතන්දර වගේ තමයි ඕවා ධර්මයේ තුල අපට අහන්න ලැබෙනවා. ඒවා කතන්දර විදිහට කියන්නේ. මේ කතන්දර නෙමෙයි. මේ නිවන් මඟ කියන්නේ. මේ නිවන් මඟ කියන්නේ නිවන කියන්නේ පහන නිවී ගිය තැනක් කොයින්ද කියන්නේ. ඒතර පහන නිවේ කියන්නේ ගින්න නිවී ගියා. තෙලත් ඉවර නම් තිරත් ඉවර නම් තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් පහන නිවී ගිය තැනක් කොයින්ද කියලා අහන්නේ ওই කතාවම තමයි. ඒතර ගින්නක් තියෙනවා. දැන් ඔබට ගින්නක් තියෙනවා. ඔබට බයක් මරබියක් දුකක් සතුටක් තියෙනවා ගින්නක් තියෙනවා. දැන් ওই ගින්න තමයි පහනේ ගින්න. දැන් ඕක තෙලුයි තිරයි තියෙනකන් ඕක ගිනි ගන්නවා. එතකොට තෙලුයි තිරයි නැතුණු වෙලාවට ඕක ගින්න දැල් වෙන්නේ නැහැ. එතකොට මෙතන තෙලුයි තිරයි තමයි ඇත්තටම ලෝභය මෙතන ඇලීමයි ගැටීමයි. ඇලීමයි ගැටීමයි තියෙනකන් ඒ ඇලෙනකන් ගැටනකන් දෙයක් තියෙනකන් මේ දේ වෙනවා. දැන් එතකොට මේ දෙක නැත්තම් මේක වෙන්නේ නැහැ. ගින්නත් නෙවෙනවා. ඒ කියන්නේ මෙතන නාමයයි රූපයයි තියෙනකම් විඥානය තියෙනවා. ගින්න තියෙනවා. නාමයයි රූපයයි ගැට ගැහෙන එක නැවතිච්ච ගමන් විඥානය නවතිනවා. සිත නවතිනවා. එතකන් මේ ගින්නපත් වෙනවා. එතකන් මේ කතාව ඔබට කොහොම ගැලපුවත් මේ නිවන් මඟ නිවන් දකින්නවා කියන එක ඔබගේ ලෝභ දේශ මොහ ගින්න නිවීමක් තියෙන්නේ. හැබැයි මේ ලෝභ දේශ මොහ තියෙනවා ඔබ බාහිර සත්‍ය කරගෙන ඉන්න තාක් විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියන තැනට එනවනම් විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහරණය කියන තැනට එනවනම් මේ සියලු දුකෙන් මිදෙනවා. ලෝකේ ඇත්තක් නොවන බව දකින තාක් කිසි කෙනෙකුට දුකෙන් මිදීමක් නැහැ. යමෙක් ධර්ම දේශනා කරනවා නම් ඒ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ කියලා කියනවා නම් ලෝකේ ඇත්ත කරගෙන බණ කියන්න යන්න හොඳ නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාවෙන් දේශනා කරන ධර්ම දේශනයක් වෙන්නේත් නැහැ. ලෝකේ සත්‍ය කරගෙන කියන බණක් බුදු බණක් නෙමෙයි. භව නිරෝධෝ නිබ්බානෝ කියන්නේ භව කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්ත කමයි. බාහිර දෙයක් තියනවා කියලා ගත්ත කම තමයි භවය කියන්නේ බාහිර දෙයක් නැහැ කියන භව නිරෝධෝ කියන්නේ. ඒ කියන්නේ
ඔබ මේවා වෙනින් තැන් වලට ධර්මයේ විවිධාකාර විදියට බුදුන් වහන්සේ ඒ අයට පැහැදිලි කරන්න ගත්ත උපමා වැරදි විදිහට ගලපන්න යන්න එපා. ඒවා වැරදි විදිහට ගැලපුවොත් මේ ධර්මයෙන් කවදාවත් කාටවත් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. සත්‍ය දකින්න හම්බ වෙන්නේ නැහැ. සත්‍ය නියම විදිහටම දකින්න ඕනේ. නියම විදිහට දකින්න සත්‍ය හොඳින් දකින්න කෙනෙක්ට විතරක් ඒ පේන්නේ එහෙම නැත්නම් ඒක ලේසියෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙතන ආත්ම කතාවක් නැහැ. පුජ්‍යල කතාවක් නැහැ. මෙතන කෙනෙක් නැහැ. මෙතන සිත කියලා දෙයක් නැහැ. අත්තම කතාව කිව්වොත් සියල්ලම පරම සත්‍ය අවබෝධ කරගත්තොත් සත්‍ය අවබෝධ කරත් සියල්ලම ශුන්‍යයි. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි සත්‍ය අවබෝධ කරගන්න එක ලේසි නෑ. මේ සියල්ලම ශුන්‍යයි කියන්නේ ඔබට දැන් ඔය දැනෙන දැන් ඔබ දැන් ඔය අසුරු කරන දෙයක් තියෙනවානේ. ඔබ සාමාන්‍යයෙන් ජීවත් වෙනවානේ. මේක අවබෝධඥානය සංකිතේ නිබ්බිදාය අවබෝධේ නිවන් දකින්නේ මේ එකක්වත් නැති වෙලා නෙමෙයිනේ. තව විදිහකින් කියනවා නම් දැන් ඔන්න ඔබ පටලව ගන්න එපා. ඒ කියන්නේ ඔබ ඉන්න විදිහට දැන් ඉන්නවානේ. දැන් ඔබ කොතනක හරි මොන හරි ඔබ දැන් කොතනක හරි ඔබගේ දැන් කය තියෙනවානේ. කය නඩත්තු කරන්න එපා. එතකොට සිතේනේ මේ නිවන් දකින්නේ. එතකොට මේ සිතින් මිදීමක් නිවන් මඟ කියන්නේ. සිතේ ලෝභ දේශ මොහ ගින්නෙන්නේ මිදෙන්නේ. සිතේ දුකෙන් මිදීමන්නේ තියෙන්නේ. නැවත දුකට වැටෙන්නේ නැහැනේ. යාට මරණයක් හම්බ වෙන්නේත් නැහැනේ. සදා අමරණීයයිනේ. එතකොට එතනට යන්නනේ අපි මේ පෙන්නන්නේ. එතකොට ඒකනේ සත්‍ය. එතකොට ඒක දකින්න එක ලේසි නැහැනේ. එතකොට මෙතන ඔබේ මේ සියල්ලෙන් මිදෙන්නේ මේ සත්‍ය දැක්කොත් පමණයිනේ. සත්‍ය දකින්න තාක් කිසි කෙනෙකුට මිදීමක් නැහැනේ. ඒ සිතේ මිදීමක් එන්නේ නැහැනේ. සත්‍ය දකින්න මොනවානේ. මායාව දකින්න මොනවානේ. නොදන්න තාක් අවිද්‍යාව තුල අන්ධකාරයේ අතගාන අන්ධෙක් වගේ ඔබට මේ ලෝකෙන් මිදෙන්න බෑනේ සත්‍ය දකින්නක. ඔබ දුකේමනේ වැටෙන්නේ. එහෙනම් මේ සත්‍ය අවබෝධ කරගන්නම ඕනනේ. ඒ තාක් දුකෙන් මිදීමක් නැහැනේ. එහෙනම් ඔබ ධර්මයේ හොඳ තැනින් ගලපන්න, හරි තැනින් ගලපන්න. ඔබ දකින්න මේ සත්‍ය ධර්මයේ භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ දෙයක් තියෙනවා කියන එකමයි භවය කියන්නේ. භවයක් බාහිර තියනවද? නෑ, ඒක සිතකයි ඔබ හිතන දෙයකයි. දැන් ඔක හොඳින් ගලපන්න, හැම පැත්තෙම ගලපන්න. ඒ කියන්නේ ඔබ අරමුණක් එනකොට ඒ එන සෑම අරමුණක්ම හොඳින් බලන්න. හොඳින් දකින්න. මේ විපස්සනා භාවනාව පැත්තට එන. විපස්සනාවේදී ඔබ කණික සමාධියක් ලබනවා කිව්වේ නිමිති ඇත්ත කරගත්ත සමාධියක් නෙමෙයි. සමත සමාධියේ නිමිත්තට හිත තියාගෙන හිත විසිරෙන්නේ නැතුව තියාගන්නේ ඒ සිත සියුම් කළ දකින්නයි. ඒක අවශ්‍යයි විපස්සනාවට, විදර්ශනා නුවණට, විදසුන් නුවණට හිත විසිරෙනකොට පේන්නේ නැති නිසා. සමතේත් අවශ්‍යයි. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි නිවන් මාර්ග ඔබට හමුවන්නේ. එතකොට ඔබ මේ සිත ගැන කරන විග්‍රහය අතිශයින් ගැඹුරුයි. ගාම්භීර විග්‍රහයක්. මේ සිත හැදෙන හැටිම තමයි පටිච්ච සමුපාදයේ තියෙන්නේ. එතකොට අවිද්‍යාව මේ නොදන්නකම නිසාමයි සංඛාර සිතුවිලි හටගන්නේ. ඒතකොට සිතුවිලි කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. අපි දැන් ඉස්සර ධර්මයේ පැත්තෙන් බැලුවොත් පරයය පැත්තෙන් ඒ සංඛාර නිසා මේ ඔබට පෙනෙන බාහිර රූපේ ඔබ සිතන දෙයි කියලා ඔබ සිතට රැවටෙනවා. නාමයට රැවටෙනවා. බාහිර රූපයට රැවටෙනවා. ඇත්තයි කියලා. දැන් පුංචි දරුවා නෙමෙයිනේ ඔබනේ අහන්නේ. අපි එතනට එමුකෝ. ඔබ රැවටෙනවානේ බාහිරට. ඇත්තයි කියලා. රැවටුනොත් ඔබට බාහිර දෙයක් තිබ්බොත් ඒකට ඔබ ඇලෙනවානේ. එක්ක ගැටෙනවානේ. අපි එතනට එමු. එහෙම වුණොත් පරයය පේන ඔබට අවිද්‍යාපච්ච සංඛාරා. ඒ කියන්නේ සිතුවිලි මේ සත්‍ය නොදන්න නිසා බාහිර දෙයක් තියනවා කියලා ගත්ත නිසායි සිතක් ඉපදෙන්නේ. සංඛාරපච්ච නාම රූප කිව්වේ සංඛාරතිය හැදෙන්නේ, සිතුවිලි හැදෙන්නේ නාමයයි රූපයයි එකතු වීම නිසා. ඔබ කියනවා නම් මේ මොහොතේ ඔබට එන අරමුණ හොඳට බලන්න ඇත්තක්ද කියලා. දැන් අරමුණ එන්නේ අපි කියන උදාහරණයක් ගමු පොත කියලා. දැන් මේ මොහොතේ ඔබේ ආලෝකයට හැඩතලයට ඇසට එන අරමුණ. ඔබ කියනවා නම් පොතේ කියලා. ඔබට පොතක් පේනවා කියලා. ඒක නම් සිත. පොත දකින්න සිත කියලා ගමු. දැන් පොත දකින්න සිත ඇත්තක්ද? පොත කියලා දෙයක් බාහිර නැහැනේ. හතර මහා භූතනේ. බාහිර තියෙන මැටි එකම මැටිනේ. ඒ මැටි එක හැඩයකට
වළඳ, එක හැඩයකට කෝප්පේ, තව හැඩයකට ජොග්ගුව, තව හැඩයකට ඇතිලිය, තව හැඩයකට මුට්ටිය, තව හැඩයකට මල් වාසක. නමුත් මේවා අපි අදාහගත්ත නම්නේ. බාහිර ඔක්කොම මැටිනේ. මැටි අපි ඒ උනාට දකින්නේ නැහැනේ. අපි දකින්නේ අපේ හිතේ තියෙන හැඩතලනේ. කෝප්පයක්, පිඟානක්, මුට්ටියක්, මල් වාසයක්. අපි ජීවත් වෙන්නේ ඔන්න ඔය සිතුවිලිත් එක්ක. ඒවා බාහිර නෑ. ඒවා අපි හදාගත්ත සම්මුති. සම්මුති ප්‍රඥප්ති කියන්නේ මේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. මිනිස්සු භාවිතයට හැමෝම එක පොදු එක වාසිතයට ගන්න නාමයක් පමණයි. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. සිතුවිල්ලක් පමණයි. එතකොට ඒව හදාගත්ත දේවල් කොහෙවත් තියෙන ඒවත් නෙමෙයි.